ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් දේශනය වෙනුවෙනුයි අපි ඔබ මුණ ගැහෙන්නේ. අදත් උතුම් වූ දේශනය වෙනුවෙන් වැඩම කොට වදාළ අපගේ මහා සංඝරුවනට පළමු කොටම අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සතියන්ත සීල භාවනා වැඩසටහන සඳහා අද දවසේ බැතිබර දායකත්වයේ කරන්නේ මොනරාගල දොඩංවත්ත පදිංචි පින්වත් DRS අනිල් විජේවර්ධන මහතා විසින්. ඒ පින්වත් මහත්මයාගේ බැතිබර දායකත්වයෙන් සතියන්ත සීල භාවනා වැඩසටහනේ උතුම් වූ දහවල් දේශනය ආරම්භනට අපි මහා සංඝරුවනට දෙපා නැමද ආරාධනා කරමු. සාදු සාදු සාදු. නමස්කාර වේවා සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඔබ හැම දෙනාම මේ සූදානම් වෙන්නේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනෙහි සවස් වරුවේ ධර්ම දේශනය ශ්‍රවණය කරන්නයි. අද ධර්ම දේශනය සඳහා පින්බර විකාශන දායකත්වය ලබා දෙන්නේ මොනරාගල දොඩම්වත්ත පදිංචි පින්වත් DRS අනිල් විජේවර්ධන මහතා විසින්. විශේෂ කොට බලාපොරොත්තු වෙනවා මීට වසරකට පෙර මිය පරලොව ගිය ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකා සෝමා රාජපක්ෂ බිරිඳට පුණ්‍යානුමෝදනාවන් කරන්න. ඒ වගේම සුජීවත්ව සිටින සෑම දෙනාට පුණ්‍යානුමෝදනා කරමින් සෙත් පතන්නත්, ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට, ඒ වගේම පින්වත් අපගේ මොනරාගල නන්ද සුමන ස්වාමින් වහන්සේ ඇතුළු සියලු මහමෙවුනා භාවනා අසපුවාසේ ස්වාමින් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරමින් සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අදහස් මුල් කරගෙන තමයි මේ පින්වන්ත හැම දෙනා අද විකාශන දායකත්වයන් ලබා දෙන්නේ. ඉතින් මේ පින්වන්ත හැම දෙනාගේ විකාශන දායකත්වයේ සහිතවයි ඔබ අද මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. පින්වත්නි, අද සවස් කාලේ අපි ඉගෙන ගන්නේ බොහොම වටිනා ලස්සන බුද්ධ දේශනාවක්. මේ බුද්ධ දේශනාව සංයුත්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේ තුල තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. එතකොට මේ බුද්ධ දේශනාවේ නම දාරුක්ඛන්දෝපම සූත්‍ර දේශනාව. දර කඳක් උපමා කොට වදාළ දේශනය. පින්වත්නි, මේ දේශනාව සිදු කරන කාලේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අයෝධ්‍යා කියන නගරේ ගංගා නදිය අසබඩ ගම් තෙර තමයි වැඩ සිටියේ. ඉතින් එතකොට භික්ෂු සංඝයා සමග අයෝධ්‍යා නගරේ ගංගා නදිය අසබඩ ගම් තෙරේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ මේ ගංගා කියන ගඟේ ජල පහරට හසු වෙලා ගසාගෙන යන විශාල දර කඳක් උපමා කරගෙනයි මේ දේශනාව වදාළේ. විශාල දර කඳක් සංඝයාට පෙන්වා තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිදු කරන්නේ. පින්වත්නි, ගංගා කියන ගංගාව ඉන්දියාවේ තිබෙන විශාල ගඟක්. නැගෙනහිරට නැඹුරු වෙලා තියෙන, ඒ වගේම දීර්ඝ ගමනාන්තයක් තියෙන විශාල පළලකින් යුතු ගංගාවක්. එතකොට මේ ගන්තරේ තමයි අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. ඉතින් වර්ෂාවත් සමග නොයෙක් අවස්ථාවල් වල මේ ගන්දියට විශාල
දර කඳන් වැටෙනවා. නැත්තම් විශාල ගස් මේ ගංගා ජලයත් සමග එකතු වෙනවා. එතකොට මේ ගංගා ජලයට එකතු වෙන මේ දර කඳන් නැත්තම් ගස්වල කඳන් මේ ජල පහරත් සමග මහ මුහුද කරා ගමන් කරනවා. නමුත් මහ මුහුද කරා ගංගාවේ සැඩපහරට අහුවෙලා ගමන් කරන ගසාගෙන යන ඒ දර කඳන් හැම එකක්ම මහ මුහුද දක්වාම යන්නේ නැහැ. අතරමඟ නොයේක් විපත්තීන් වලට නොයේක් බාධක හමුවේ නතර වෙනවා. ඔන්න බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ කාරණය කියා දෙන අපූර්ව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ අසවදාලා මේ ගංගා ගඟේ සැඩපහරට අහුවෙලා ඔය ගසාගෙන යන දර කඳන් ඔබ දැකලා තියෙනවද කියලා. ඉතින් එතකොට අර භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නා ස්වාමීනි අපි දැකලා තියෙනවා අපිට පේනවා මේ ගංගා ගඟේ ජල පහරට අහුවෙලා ගසාගෙන යන දර කඳන් ලී කඳන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සචේකෝ භික්කවේ දාරු කන්දෝ ඉදින් මහණෙනි ඔය දර කඳන් න ඕරිමන් තීරං උපගච්ඡති මේ පැත්තේ ඉවුරට ගොඩ ගැසුවේ නැත්තම් තමයි පහළට යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම න පාරිමන් තීරං උපගච්ඡති එතරට ගොඩ ගැස්සුවොත් එහෙම එතර ඉවුරට ඒත් ඔය දර කඳට පහළට යන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම න මජ්ජේ සංසීදිස්සති සමහර වෙලාවට ඒ දර කඳම බර වැඩි වෙලාම ගඟ මැද්දේ ගිලිලා යනවා. එතකොටත් මේ දර කඳට මුහුද කරා යන්න හම්බෙන්නේ නැහැ. න තලේ උස්සීදිස්සති ඔය ගංගාවේ දීර්ඝ ගමනක් තියෙන පළල් ගංගාවක් වෙච්ච මේ ගංගාවේ තැනින් තැන තියෙන වැලි කඳු. එතකොට මේ සැඩපහරට අහුවෙලා ගසාගෙන යන මේ දර කඳ ඔය වැලි කන්දක හිර වුණොත් නැත්නම් වැලි කන්දකට ගොඩ ගැසුවොත් ගංගාව මැද්දේ තියෙන අන්න අර දර කඳේ ගමන එතන නතර වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම වැලි කන්දකටත් ගොඩ ගැසුවේ නැත්තම් ඒ වගේම න මනුස්සග්ගාහෝ භවිස්සති. දැන් ගංගාවේ ඉහළ ප්‍රදේශවල තියෙන වනාන්තරවල ඉඳලානේ මේ දර කඳන් ගංගා ජලයට එකතු වෙන්නේ. ඉතින් ගඟ පහළ ගම්මාන නගර තියෙනවා ගඟ අයිනේ ඇසුරු කරගෙන. ඉතින් දර වලින් ලේ වලින් වොමනාකම තියෙන මිනිස්සු මොකද කරන්නේ මේ දර කඳන් ගංගාවේ පහළට ගහගෙන යනකොට කොකු දාලා කොකු ගහලා ඒ ලී කඳන් ගොඩට ඇදලා ගන්නවා. තමන්ගේ ප්‍රයෝජනට ගන්නවා ඊට පස්සේ. එතකොටත් මොකද වෙන්නේ? අර දර කඳ මුහුද කරා යන එක නතර වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා න අමනුස්සග්ගාහෝ භවිස්සති. අමනුෂ්‍යයන් විසිනුත් මේ දර කඳන් ගන්නවා. එතකොට අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයකටත් මේ දර කඳ අහු නොවුනොත් තමයි මහා සාගරයේ දක්වා මේ දර කඳ ගමන් කරන්නේ. එතකොට බලන්න පින්වත්නි මේ ගංගා ජලයට වැටෙන දර කඳක් ලී කඳක් ජලයේ ගංගා සැඩපහරේ ගහගෙන යද්දී මහා සාගරයේ දක්වා තියෙන බාධා තවත් බාධාවන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා න ආවට්ටග්ගාහෝ භවිස්සති. මේ ගංගාවේ සමහර තැන් බොහොම ගැඹුරයි. ඒ ගැඹුරු තැන් වල තියෙනවා සුලි. ඒ සුලියකට අහු වුණොත් මොකද වෙන්නේ? ඒ සුලියෙන් කරන්නේ වතුර කැරකිලා යටට ඇදලා ගන්න එක. එතකොට මේ සැඩපහරේ ගහගෙන යන දර කඳ මේ සුලියකට අහු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ සුලිය විසින් මේ දර කඳ ඇදලා අර ගැඹුරු තැනකට අරගෙන යනවා. ගැඹුරු තැනක ගිහිල්ලා හිර වෙනවා. දර කඳ එතනින් පස්සේ මුහුද කරා යන ගමන එතනින් නතර වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා න අන්තෝ පූති භවිස්සති. දැන් සතපුම් දහස් ගණනක් දීර්ඝ ගංගාවේ ගහගෙන යනකොට අර වතුර වැදිලා සමහර දර කඳක ඇතුලේ තෙත බරිත වෙලා කුණු වෙන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම ලී කඳ ටිකෙන් ටික කුණු වෙලා ගිහිල්ලා විනාශ වෙලා යනවා. සාගරේ දක්වා ගමන් කරන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ තමයි ඒ ගඟට වැටෙන දර කඳකට ලී කඳකට තියෙන බාධාවල්.
ඔය බාධා හැම එකකින්ම මිදුණොත් තමයි ඒ දරකඳ මහා සාගරය දක්වා යන්නේ. ඉතින් සමහර දරකඳක් තියෙනවා. ඒ දරකඳවල් මෙතර ඉවුරට ගොඩ ගහන්නෙත් නැහැ. එතර ඉවුරට ගොඩ ගහන්නෙත් නැහැ. ඊළඟට ගඟ මැද්දේ ගිලිලා යන්නෙත් නැහැ. ඊළඟට ගඟ මැද්දේ තියෙන අර වැලි කන්දකට වැලි තලාවක හිර වෙන්නෙත් නැහැ. ඊළඟට මිනිස්සු විසින් ඒ දරකඳ ගන්නෙත් නැහැ. අමනුෂ්‍ය විසින් ගන්නෙත් නැහැ. ඊළඟට අර ගැඹුරු තැන්වල තියෙන සුලියකට අහු වෙලා යන්නෙත් නැහැ. ඊළඟට ඒ දරකඳ ඇතුලින් කුණු වෙලා ගිහිල්ලා ගඟේදීම විනාශ වෙලා යන්නෙත් නැහැ. ඔය බාධා හැම එකකින්ම මිදුණොත් තමයි දරකඳක් ටිකෙන් ටික ගිහිල්ලා මහ මුහුදට වැටෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දරකඳක් මහ මුහුද කරා යන්න ඔය බාධා තියෙනවා. ඔය බාධා අභිභවා ගියොත් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා ඒවං හි සෝ භික්කවේ දාරුක්ඛන්தோ සමුද්ද නින්නෝ භවිස්සති. මහා සාගරයට නැඹුරු වුණා වෙනවා. ඒ වගේම සමුද්ද පබ්බහරෝ සමුද්ද පෝනෝ සමුද්‍රයේ අවසන් කරගෙන තමයි ඒ දරකඳ අවසන් වෙන්නේ. ඒ කියන්නේ මහා සාගරයට වැටිලා තමයි අවසන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඒකට හේතුව තමයි ගංගා ගඟ ආරම්භයේ පටන් ගමන් කරන්නේ මහා සාගරය දක්වා. එතකොට මේ ගඟට වැටිච්ච දේ බාධාවකට ලක්ුණේ නැත්තම් සාගරයට ගිහිල්ලා තමයි නතර වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දරකඳේ විස්තරය භික්ෂුන් වහන්සේලාට කියා දීලා ඔන්න බලන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා පින්වත් මහණෙනි නුඹලාත් මෙතර ඉවුරට ගොඩ ගහන්න එපා. ඔබලාත් ඊතර ඉවුරට ගොඩ ගහන්නත් එපා. මැද්දේ ගිලී යන්නත් එපා. ඊළඟට වැලි කන්දකට ගොඩ ගහන්නත් එපා. මනුස්ස ග්‍රහණයට අහු වෙන්නත් එපා. අමනුස්ස ග්‍රහණයට අහු වෙන්නත් එපා. දියසුලියකට අහු වෙලා යන්නත් එපා. ඊළඟට ඇතුලේ නරක වෙච්ච බවට පත් වෙන්නත් එපා. ඉතින් මේ බාධාවල වලින් හැම එකකින්ම ඔබත් නිදහස් වුණොත් එහෙම බුදුරජාණන් වහන්සේ වදාලා ඒවන් තුම්හි භික්කවේ නිබ්බාන නින්නා භවිස්සත. ඔබලාත් නිවන අරමුණු කරගත්තා පිරිසක් බවට පත් වෙනවා. නිබ්බාන පෝනා නිබ්බාන පබ්බහරා නිවන අවසන් කරගත්තු නිවන නැමැති අවසානයේ ෂේම භූමියේ කරා පැමිණෙන පිරිසක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මොකක්ද ඒකට හේතුව? නිබ්බාන නින්නා භික්කවේ සම්මාදිට්ඨි. මේ සම්මාදිට්ඨිය තියෙන්නේ නිවන අරමුණු කරගෙනයි. නිවන අවසානයේ කරගෙනයි. එතකොට යම් කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා සම්මාදිට්ඨිය කරා පැමිණෙනවාද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ, සසර දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා. එතකොට ඒ අදහසට පැමිණිච්ච කෙනා මේ බාධාවල් වලින් මිදුනොත් ආනේ කෙනාගේ ඒ ගමන අවසන් වෙන්නේ නිවන සාක්ෂාත් කිරීමෙන්, නිවන අවබෝධ කිරීමෙන්. ඉතින් ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ බාධාවන්ගෙන් මිදී වාසය කරන්න කියලා. පින්වත්නි, එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අර ගංගා කියන ගංගාවේ සැඩපහරට අහුවෙලා ගහගෙන යන දරකඳන්, ලීකඳන් උපමා කරලා මේ දේශනාව සිදු කරන්නේ. ඉතින් එතකොට එතන හිටපු එක භික්ෂුන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් පෙරලා අසා සිටියා, ස්වාමීනි දැන් භික්ෂුන් වහන්සේලා වෙච්ච අපිත් තථාගතයන් වහන්සේ වදාලා මෙතරට ගොඩ ගහන්නත් එපා, එතරට ගොඩ ගහන්නත් එපා ආදී වශයෙන්. ස්වාමීනි මෙතර කියලා කියන්නේ කුමකටද? මේ නිවන් මඟ කරා යන ගමනේදී, නිවන කරා යන ගමනේදී මෙතර කියන්නේ මොකද්ද? ඊළඟට එතර කියලා කියන්නේ මොකද්ද? මැද්ද ගිලෙනවා කියන්නේ කුමක්ද? ඊළඟට වැලි කන්දකට ගොඩ ගහනවා කියන්නේ කුමක්ද? මනුෂ්‍යයන්ගේ ග්‍රහණයට අහු වෙනවා කියන්නේ කුමක්ද? අමනුෂ්‍ය ග්‍රහණයට අහු වෙනවා කියන්නේ කුමක්ද? ඊළඟට දියසුලියකට අහු වෙනවා කියන්නේ කුමක්ද? ඇතුළත කුණු වී යනවා කියන්නේ කුමක්ද කියලා අසා වදාලා. අසා සිටියා. ආනේ වෙලාවේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ නිවන් මඟ කරා යන ගමනේදී, නිවන කරා යන ගමනේදී
තියෙන මේ බාධාවන් බුදුරජාණන් වහන්සේ උපමාවකින් වදාළ දෙය අර්ථ වශයෙන් විස්තර කරලා කියා දුන්නා. බොහොම ලස්සනයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ වදාලා ඕරිමං තීරන්තිකෝ බික්ඛු චන්නේතං අජ්ජත්තිකානං ආයතනං අදිවචනං. මෙතර කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතන 6ටයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පාරිමං තීරන්තිකෝ බික්ඛු චන්නේතං බාහිරානං ආයතනං. ඊතර කියලා කියන්නේ බාහිර ආයතන 6ටයි. දැන් ඔන්න කෙනෙක් සසරින් ඈතර වෙන්න ඕනේ, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ, නිවන සාක්ෂාත් කරන්න ඕනේ කියන අදහසට එනවා. ඒ කෙනාට තියෙන එක බාධකයක් තමයි ඒ කෙනා මෙතරට ගොඩ ගහනවා. මෙතර කියන්නේ කුමකටද? ආධ්‍යාත්මික ආයතන 6ට. දැන් මේ මිනිස්යා තුළ, සත්වයා තුළ පවතින ආයතන 6ක් තියෙනවා. ඒ ආයතන 6 තමයි මේ රූප පේන ඇස් දෙක, ශබ්ද ඇහෙන කන් දෙක, නාසය, දිව, කය, මනස කියන ආයතන 6. එතකොට මේ ආයතන 6ට මිනිසයා විශේෂයෙන් බැඳී ගිහිලා ඉන්නවා. විශේෂයෙන් ග්‍රහණය වෙලා ඉන්නවා. කොහොමද බැඳී ගිහිලා ග්‍රහණය වෙලා ඉන්නේ? මේ ඇස කියන්නේ මම, මේ මගේ ජීවිතය. මේ කන කියන්නේ මම, මේ මගේ ජීවිතය. මේ නාසය, දිව, මේ කය කියන්නේ නැත්නම් මේ මනස කියන්නේ මමයි, මේ මගේ ජීවිතය කියලා මේ ආයතන 6ට දැඩිව බැඳී යනවා. ඒ ආයතන 6 තියෙන යථාර්ථය ගැන තේරුම් ගන්න බැරි වෙලා යනවා. එතකොට මේ බැරිවීමත් එක්ක මොකද වෙන්නේ? අර සසරින් ඈතර වෙන්න තියෙන මාර්ගය පුරුදු කරන එක අත්හැරී ගොස් මේ ආයතන 6ට බැඳිලා ඒ තුලම පිහිටනවා. ඒකට කියනවා මෙතරට ගොඩ ගැසුවා කියලා. පින්වත්නි, දැන් බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු යුගයේම භික්ෂුණීන් අතර පැවිදි වෙච්ච එක භික්ෂුණියක් හිටියා, රූපනන්දා. එතකොට දැන් පැවිදි වෙන්න කැමැත්තක් ඇති වුණා. ඔන්න පැවිද්ද ලැබුවා. දැන් ගිහි ගෙදර ඉන්න කාලේ බොහොම රූපයෙන් ලස්සන කුමාරිකාවක්. දැන් මේ පැවිද්ද ලැබුවත් මේ භික්ෂුණියගේ හිතේ ලොකු බැඳීමක් තිබුණා තමන්ගේ රූපය ගැනම. එතකොට තමන්ගේ රූපයේ තියෙන පැහැය පිළිබඳව, තමන්ගේ මුහුණේ තියෙන හැඩය පිළිබඳව, තමන්ගේ පෙනුම පිළිබඳව ලොකු බැඳීමකින් හිටියා. එතකොට තමන්ගේ ඇස් පිහිටලා තියෙන විදිය, තමන්ගේ ශරීරයේ පිහිටලා තියෙන විදිය ගැන. ඉතින් ඒ නිසාම මේ භික්ෂුණියට අහන්න හම්බුණා බුදුරජාණන් වහන්සේ මේ රූපේ බොහෝ ආදීනව තියෙනවා කියලා තමයි ධර්මයේ කියන්නේ. මේ රූපයේ තියෙන පිළිකුල් බව ගැන තමයි ධර්මයේ කියන්නේ කියලා. ඉතින් මේ භික්ෂුණිය කිසිසේත්ම කැමති වුණේ නැහැ මේ තමන්ගේ රූපයේ තියෙන ආදීනව ගැන අහන්න, අසුබ බව ගැන අහන්න. ඉතින් එතකොට ඒ නිසාම මේ භික්ෂුණිය බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ නැහැ වන්දනා කරන්න, ධර්මය ඉගෙන ගන්න. ඉතින් එතකොට ඒ කාලේ භික්ෂුණීන්ට විශේෂ පැනවීමක් සිද්ධ වුණා. දවස් 15කට වතාවක් ධර්ම ශ්‍රවණය කරන්න යා යුතුයි, අවවාද ලබා ගන්න යා යුතුයි කියලා. ඉතින් මේ රූපනන්දාත් අකමැත්තෙන් යන්නම වෙන හින්දා ගියා. එතකොට මේ රූපනන්දා භික්ෂුණිය බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනා ධර්මාසනය නැත්තම් ධර්මශාලාවට ගිහිල්ලා කිට්ටුවට ගියේ නැහැ. ඈතින්ම තමයි හිටියේ. ඇයි දැන් මේ රූපේ දොස් කියයි කියලා ඒක අහන්න අකමැත්තේ. ඉතින් රූපනන්දා භික්ෂුණිය එතනට යනකොට බුදුරජාණන් වහන්සේ මේ ගැන රූපනන්දාගේ ස්වභාවය, සිතුම් පැතුම් ගැන තථාගතයන් වහන්සේ දැනගෙන වාසය කරපු නිසාම බුදුරජාණන් වහන්සේ මේ රූපනන්දාට රූපේ යථා ස්වභාවය තේරුම් කරවන්න රූපනන්දාට පේන විදිහේ කාන්තා රූපයක් මැව්වා. තරුණ වයසේ ඉන්න රූපෙන් අතිශයින්ම ලස්සන කාන්තා රූපයක් තථාගතයන් වහන්සේගේ පැත්තකින් පවන් සලනවා. දැන් මේ කාන්තා රූපයේ පේන රූපනන්දා භික්ෂුණියට විතරයි. දැන් රූපනන්දා භික්ෂුණිය ධර්මය අහන්න කියලා ගියපු මොහොතේ පටන් රූපනන්දාගේ
ඇස ගියේ කොතනටද? අර කියන ධර්මයට කන ගියේ නැහැ. ඇහුනේ නැහැ. ඇස ගිහිල්ලා තිබුණේ අර පවන් සලන අතිශයින්ම රූපවත් ඒ තරුණ කාන්තාව වෙතයි. ඉතින් එතකොට මේ රූපනන්දා භික්ෂුණී හිතන්න ගත්ත මේ කොච්චර අනිත් අය කිව්වත් මේ තථාගතයන් වහන්සේ රූපේ ආදීනව කියනවා කියලා කෝ ඉතින් මේ තථාගතයන් වහන්සේ ළඟත් මේ බොහොම රූපවත් කෙනෙක්නේ පවන් සලන්නේ. මේ විදිහට තමයි හිතන්න ගත්තේ. ඊළඟට මේ රූපනන්දා භික්ෂුණිය තමන්ගේ රූපයත් එක්ක අර තථාගතයන් වහන්සේ 이르දීම් මවල තිබිච්ච ඒ කාන්තාවගේ රූපයත් එක්ක සසඳන්න ගත්තා. ඉතින් මෙහෙම ඒ රූපේටම අවධානය දීලා ඉන්නේ නැද්දි බුදුරජාණන් වහන්සේ 이르දීෙන් තථාගතයන් වහන්සේ ඒ රූපවත් කාන්තාවගේ ශරීරය ටිකෙන් ටික වයස මෝරා ගොස් මැදිවියට පැමිණිච්ච කාන්තාවකගේ ස්වරූපයේ පේන විදිහට සැලැස්සුවා. එතකොට දැන් නමුත් රූපනන්දා ඇස්පිය නොහෙලා එක දිගට බලාගෙන ඉන්නේ අර රූපවත් පවන් සලනා කාන්තාව වෙතයි. එතකොට දැන් මැදිවියට පැමිණිච්ච ඒ රූපය ඊළඟට ඒ 이르දීම මවපු රූපය උන තවත් දි รา ගියපු වයසට පැමිණිච්ච කෙනෙක් බවට පත් වුණා. දැන් රූපනන්දා භික්ෂුණියගේ ඇස් ඉදිරිපිට පේනවා බොහොම ලස්සන රූපයක් තිබිච්ච කෙනා ටිකෙන් ටික මෝරා යනවා. ටිකෙන් ටික වයසට යනවා. දැන් අන්තිමට අර 이르දීම මවපු රූපය හොඳටම ජරා ජීර්ණ වෙලා පවන් සලා ගන්නත් බෑ. ඔන්න අමාරුවෙන් වකටු වෙලා පවන් සලමින් හිටපු ඒ රූපය එහෙම්මම ඒ ජරා ජීර්ණ බවින්ම ඇදගෙන වැටුණා. දැන් රූපනන්දාගේ හිත මුළුමනින්ම එතනනේ පිහිටලා තිබුණේ. රූපනන්දා භික්ෂුණියට ටිකෙන් ටික වැටහෙන්න ගත්තා. එහෙනම් මේ රූපය කියන්නේ මේ ජීවිතය කියන්නේ මේ විදිහට ටිකෙන් ටික වෙනස් වෙලා ගිහිලා අන්තිමට හොඳටම ජරා ජීර්ණ වෙලා වෙනසිලා යන එකක්. එහෙනම් මගේ මේ රූපය දැන් තරුණ වයසේ බොහොම රූපවත් ලස්සන එකක් වුණාට මගේ රූපේටත් මගේ ජීවිතේටත් මේ ටිකම තමයි සිද්ධ වෙන්නේ. අන්න නුවණ මෝරා ගියපු පිළිවෙල. ධර්මාවබෝධය කළා. ඉතින් එතකොට පින්වත්නි දැන් රූපනන්දා භික්ෂුණිය බුද්ධ ශාසනයේ පැවිදි වුණා. නමුත් කොතනටද හිත බැඳී ගියේ? මේ තමන්ගේ ආධ්‍යාත්මික ආයතන හයටයි. ඉතින් මේ වගේ මේ තමන්ගේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හයට බැඳී යාම මේ මෙතරට ගොඩ ගැසීම කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට මෙතරට ගොඩ ගහපු කෙනා නිවන් මාගේ ඉදිරියට ගමන් කරන්නේ නැහැ. එතකොට මේ ආයතන හයේ තියෙන යථාර්ථය දකින්න නම් බුදුරජාණන් වහන්සේ වදාළේ හේතුඵල වශයෙන් විමසන්න ඕනේ. කොහොමද හේතුඵල වශයෙන් විමසන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා නාම රූප පච්චයා සලආයතනං. නාම රූප හේතුවෙන් තමයි මේ ආයතන හය හටගන්නේ. නාම රූප නිරුද්ධ වෙනකොට මේ ආයතන හය නිරුද්ධ වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා. එතකොට මේ නාම රූප හේතුවෙන් හටගන්නා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්මත් සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ කියන මේ කරුණ වලට තමයි නාම ධර්ම කියන්නේ. නාම රූප. එතකොට මේ නාම රූපයන්ගෙන් තමයි මේ ඇස හටගන්නේ, කන හටගන්නේ. එතකොට නාම රූප නිරුද්ධ වෙනකොට මේ ඇස නිරුද්ධ වී යනවා, කන නිරුද්ධ වී යනවා. මේ විදිහට නුවණින් විමසන්න ඕනි. මේ තමයි මේ ආයතන හයේ යථාර්ථයේ තේරුම් ගන්න තියෙන විදිහ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මෙතරට නොපැමිණිය යුතුයි. ඒ වගේම එතරටත් නොයා යුතුයි. එතරට ගොඩ ගැහුවොත් ඒත් අර නිවන කරා යන ගමන අතරමඟ නතර වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ එතර කියලා වදාලේ? බුදුරජාණන් වහන්සේ වදාලා එතර තමයි බාහිර ආයතන 6. ඒ තමයි මොනවද? ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස, මනසට සිතෙන අරමුණු. මේ තමයි බාහිර ආයතන 6. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඇසින් කරන්නේ රූප දකින්න එකයි. කනින් කරන්නේ ශබ්ද අහන එකයි. කවදාකවත් ඇස පටලා ගන්නේ නැහැ Tamanට අයිති කාර්යය. ඇසින් කවදාකවත්
ශබ්ද අහන්න යන්නේ නැහැ. ඇසේ කාර්යය මොකද්ද? රූප දකින්න එක. කනින් හැමදාම කරන්නේ ශබ්ද අහන එකයි. කනින් රූප බලන්න යන්නේ නැහැ. මොකද කනට අයිති කාර්යය තමයි ශබ්ද අහන එක. එතකොට මේ නාසයේ තුලින් කරන්නේ ගඳ සුවඳ විඳින එක. දිව විසින් කරන්නේ රසය විඳින එක. කය විසින් කරන්නේ පහස ලබන එක. මනස විසින් කරන්නේ අරමුණු සිතන එක. එතකොට මේ බාහිර ආයතන හයටත් බැඳී යනවා. එතකොට මේ කියන බාහිර ආයතන නැත්තම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී දේට තමයි අයිති වෙන්නේ. අපි අහින් දකින හැම රූපයක්ම හැම දෙයක්ම. දැන් අපි ඇහින් බලනකොට අපිට පේනවා වුණ තමන්ගේ ගේ දොර නැත්තම් තමන්ගේ යාන වාහන, ඉඩකඩම් ආදී දේ, තමන්ගේ ස්වාමියා, බිරිඳ, දරුවෝ මේ හැම දෙයක්ම මොනවද? ඇහැට පේන දේවල්. ඊළඟට ඒ දේවල් ගැනම කනට නොයෙක් දේවල් අහන්න හම්බෙනවා. ඊළඟට ගඳ සුවඳ විදිහට නොයෙක් දේවල් දැනෙනවා. අපි ගන්න ආහාර වල රසය දැනෙන්නේ දිවට. කයට දැනෙනවා මේ සීතල, රස්නේ ආදී පහසවල්. ඊළඟට අපේ මනසට නොයෙක් নানা ආකාර කල්පනාවල් එනවා අරමුණු. අපි අහපු දැකපු දේවල් ගඟ ගලන්න වගේ මේ හිතට ගලාගෙන ඉන්නේ. සමහර විට වසර 10කට 15කට කලින් වෙච්ච සිදුවීමක්, අපි දැකපු දෙයක්, අහපු දෙයක් මේ ෂණින් අපේ හිතට එනවා. අපිටම හිතා ගන්න බෑ මේ හිතවිල්ල කොහොමද මේ වෙලාවේ හටගත්තේ කියලා. නමුත් මේ හිතේ ස්වභාවය තමයි ඒ විදිහට අරමුණු උපද්දලා දෙන එක. එතකොට මේ බාහිර අරමුණු වලටත් බැඳී යනවා. බාහිර අරමුණු වලට බැඳී ගියා කියන්නේ එතරට ගොඩ ගැසුවා වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ අභ්‍යන්තර ආයතන හයත් බාහිර ආයතන හයත් මේ ආයතනයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගන්න ඕනි. මේ ආයතනයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ වදාලා කායානුපස්සනාව තමයි වඩාත්ම උපකාර වෙන දේ. කායානුපස්සනාව තුල සිත පිහිටුවා ගන්න කෙනා, කායානුපස්සනා සතිපට්ඨානය වඩන කෙනා මේ අභ්‍යන්තර බාහිර ආයතනයන්ගේ යථා ස්වභාවය මනාකොට දකිනා කෙනෙක් බවට පත් වෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උපමාවක් වදාලා. දැන් අපේ මේ ආයතන හය තුල ඇස් දෙක හැම වෙලෙම ඉල්ලන්නේ රූපයක් බලන්නයි. කන් දෙක හැම වෙලෙම ඉල්ලන්නේ ශබ්දයක් අහන්නයි. දිවට හැම වෙලෙම උනේ රස විඳින්නයි. දැන් අද අපි ආහාර ගත්තා කියලා හෙට වෙනකොට මේ දිව කියන්නේ නෑ දැන් රස විඳා ඇති කියලා. ආයත් ඉල්ලන්නේම රස. සමහර වෙලාවට උන්න කෙනෙක් කැමතිම කෑමක් ආහාර වර්ගයක් උන්න ඇති තරම් අනුභව කරන්න දවසක හම්බෙනවා. නමුත් පහවදා වෙනකොට ආපහු දිව ඉල්ලනවා අර රසයම ඕනේ කියලා. දැන් ඇහින් දකින දේවල් තියෙනවා. ඇහැට ඕනෙම රූප බලන්න. එතකොට ඔන්න මේ ඇහැට රූප පෙන්වන්නම අපි මොකද කරන්නේ? මේ ඇහැ අරගෙන යනවා වනාන්තර වලට, සත්වෝද්‍යාන වලට, ගංගා දියැලි ළඟට, මහ මුහුද ළඟට, ඊළඟට විවිධ ලස්සන තැන් වලට. ඇයි මේ ඇහැට රූප ඕනි බලන්න. දැන් එහෙම ගිහිල්ලා ලෝකේ වටේම ගිහිල්ලා ආව කියලා අපි හිතමු. ඒත් මේ ඇහැ සම්පූර්ණ වෙන්නේ නැහැ. ඇහැට ඇති කියලා හිතෙන්නේ නැහැ. තවත් රූප බලන්න ඕමනයි. මේ වගේ මේ ආයතන හය ඉල්ලන්නේම, කය ඉල්ලන්නේ පහස, මනස ඉල්ලන්නේ අරමුණු. එතකොට ඇහැ රූප පැත්තට අදිනවා, කන ශබ්ද පැත්තට අදිනවා, නාසය ගඳ සුවඳ දිහාවට අදිනවා, දිව රසය පැත්තට අදිනවා, කය පහස දිහාවට අදිනවා, මනස අරමුණු හොයාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේක හරියට විවිධ තැන්වල ඉන්න සත්වයන් 6 දෙනෙක් වගේ. එතකොට මේ ජලයේ ඉන්න කිඹුලෙක් අරගෙන, ඊළඟට අහසේ ඉගිල්ලෙන කුරුල්ලෙක් අරගෙන, ගමේ ඉන්න බල්ලෙකුත් අරගෙන, ගස් උඩ යන වඳුරෙකුත් අරගෙන, සොහොනේ ඉන්න නරියෙකුත් අරගෙන, බඩගාගෙන යන නයෙකුත් නැත්නම් සර්පයෙකුත් අල්ලගෙන එක ලණුවකින් ගැට ගහනවා මේ ඔක්කොම සත්තු. එක ලණුවකින් ගැට ගහලා අත්හැරියොත් මොකද වෙන්නේ? අර කිඹුලා අදින්නේ වතුර පැත්තට. කුරුල්ලා දඟලන්නේ කොහෙට යන්නද? අහසේ උඩට පියාඹලා යන්න.
වඳුරා උත්සාහ කරන්නේ කොහෙට යන්නද? ගස් උඩට පැනගෙන යන්න. ඒ සතා අදින්නේ Tamanට ඕනි පැත්තට යන්නයි. එතකොට අන්තිමේදී මොකද වෙන්නේ? අර බලවත් සතා අනිත් ඔක්කොමත් ඇදගෙන Tamanගේ ඕනි තැනට යනවා. එතකොට මේ ආයතන හයේ ස්වභාවයත් ඒ වගේ. ඇහැ හැම තිස්සෙම ඉල්ලන්නේ රූප බලන්නයි. කනට හැම තිස්සෙම ඕනේ ශබ්ද අහන්නයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආයතන හයේ අභ්‍යන්තර ආයතන හයෙත් බාහිර ආයතන හයෙත් යථා ස්වභාවය අවබෝධ කරන්න නම් කායානුපස්සනාව තමයි පිහිට. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් කායානුපස්සනාවේ මනාකොට පිහිටියොත් එහෙම ඒ කෙනාට පුළුවන්කම තියෙනවා මේ ඇස කන නාසය දිව කය මනස කියන අභ්‍යන්තර ආයතන හයෙත් රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන බාහිර ආයතන හයෙත් යථා ස්වභාවය අවබෝධ කරගන්න. එතකොට ඒක නා යථා ස්වභාවය අවබෝධ කරගන්නේ කොහොමද? අභ්‍යන්තර ආයතන කියන්නේ නාම රූප හේතුවෙන් හට අරගෙන නාම රූප නැති වෙනකොට අනිත්‍ය වෙලා යන දෙයක්. බාහිර ආයතන රූප කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. ශබ්ද ගන්ධ සුවඳ රසය පහස කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හට අරගෙන සතර මහා ධාතු නැති වෙනකොට නැති වෙලා යන දෙයක්. අරමුණු කියන්නේ මානසිකාර්ය ප්‍රත්‍යයෙන් හට ගන්නා දෙයක්. ඒ හේතුව නැති වෙනකොට නැති වෙලා යන දෙයක් කියලායි අවබෝධ කරගන්නේ. එතකොට ඒ සඳහා උපකාර වෙන්නේ මොකද්ද? කායානුපස්සනාව. කායානුපස්සනාව තුළ තමයි පින්වත්නි ආනාපාන සති භාවනාව ඇතුළත් වෙන්නේ. ඊළඟට අසුභ භාවනාව, ධාතු මනසිකාර භාවනාව, ඉරියාපත භාවනාව ආදී මේ භාවනාවන්. කය ගැන සිහිය පිහිටවීම. කය ගැන සිහිය පිහිටවීමෙන් තමයි මේ ආයතනයන්ගේ යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගන්න හැකියාව ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක් කායානුපස්සනාව තුළ මනාකොට පිහිටියා කියන්නේ ඒක හරියට මෙන්න මේ වගේ. දැන් අර විවිධ ස්ථාන ඇසුරු කරගෙන ඉන්න සත්තු 6 දෙනෙක් ඉන්නවනේ. මේ සත්තු 6 දෙනා එක රැහැනකින් එක ලණුවකින් බඳිනවා. එක රැහැනකින් බැඳලා දැඩිව පොළවේ හිටවපු සොලවන්න බැරි වෙන්න හිටවපු දැඩි ස්තම්භයක දැඩි කණුවක අර රැහැන බඳිනවා. එතකොට එකම රැහැනින් අර සත්වයන් 6 දෙනා බැඳලා ඒ රැහැන ඒ ලණුව මොකේද බඳින්නේ? දැඩිව හිටවපු හෙලවෙන්නේ නැති කණුවක. එතකොට මොකද වෙන්නේ? අර එක එක සතා Tamanට ඕනි දිහාට යන්න ඕනි කියලා දඟලනවා. කිඹුල හදන්නේ වතුරට යන්න. කුරුල්ල හදන්නේ අහසට ඉගිල්ලා යන්න. ඊළඟට බල්ල හදන්නේ ගම පැත්තට යන්න. වඳුර හදන්නේ ගස් උඩ නැගගෙන යන්න. නමුත් එහෙම දැඟලුවාට ඒ සත්තු හැම දෙනාම එක රැහැනකින් බැඳලා තියෙනවා අර මහ විශාල දැඩි කණුවකට ස්තම්භයකට. එතකොට මොකද වෙන්නේ? තමන්ගේ හයිය තියෙනකන් උත්සාහවත් වෙලා අන්තිමට අර කණුව ළඟම läගලා නතර වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආන්න ඒ වගේ තමයි යම් කෙනෙක් කායානුපස්සනාව මනාකොට වැඩුවොත් මනාකොට කායානුපස්සනාවේ පිහිටියොත් ඒකේනා එක තැනක නතර වෙලා ඉන්නවා. කොතනද? කායානුපස්සනාව තුල. එතකොට ඒ කායානුපස්සනාව තුල පිහිටලා කායානුපස්සනාවේ රැකවරණය ලැබමින් මේ අභ්‍යන්තර ආයතන හයේ බාහිර ආයතන හයේ යථාර්ථය අවබෝධ කරගෙන වාසය කරනවා. එතකොට පින්වත්නි බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා නිවන කරා යන්නකොට තියෙන පළවෙනි බාධාව මෙතරට ගොඩ ගැසීම. අභ්‍යන්තර ආයතන හයට බැඳී යාම. දෙවෙනි බාධාව එතරට ගොඩ ගැසීම. බාහිර ආයතනයන්ට බැඳී යාම. එතකොට මේ අභ්‍යන්තර බාහිර ආයතනයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගන්න උපකාර වෙන්නේ කොහොමද? කායානුපස්සනාව මනාකොට පුරුදු කිරීමෙනුයි. ඊළඟට පින්වත්නි අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියා දෙනවා අර භික්ෂුන් වහන්සේලාට. බුදුරජාණන් වහන්සේ වදාලා මජ්ජේ සංසාදේතිකෝ බික්කු නන්දි රාගස්සේතං අදිවචනං. දැන් අර ගංගාව මහ මුහුද කරා යනකොට ඒ ගංගාවට වැටිච්ච දරකඳ මැද්ද ගිලිනවා කියන්නේ කුමකටද? බුදුරජාණන් වහන්සේ වදාලා නන්දි රාගයටයි චන්ද රාගයටයි මැද්දේ ගිලී යනවා කියන්නේ. පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා
මජ්ජේ කියන සූත්‍ර දේශනාවේදී ඇස කියන්නේ එක අන්තයකි. රූප කියන්නේ අනිත් අන්තයයි. මැද තමයි නන්දි රාගය. කන කියන්නේ එක අන්තයකි. ශබ්දය කියන්නේ අනිත් අන්තයයි. මැද තමයි නන්දි රාගය. නාසය කියන්නේ එක අන්තයක්. ගන්ධ සුවඳ කියන්නේ අනිත් අන්තය. මැද තමයි නන්දි රාගය. එතකොට එහෙනම් මේ නන්දි රාගය කියන්නේ කොතන තියෙන එකද? ඇසටත් රූපයටත් මැද්දේ තියෙන දෙය. එතකොට ඒ ගැන බොහොම ලස්සන දේශනාවක සඳහන් වෙනවා ඒ කාරණය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එක්තරා කාලෙක චිත්ත ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේගේ ගිහි උපාසකෙක්, අනාගාමි ශ්‍රාවකෙක්, බොහෝම මනා දහම් දැනුමක් තිබිච්ච කෙනෙක්. ඉතින් මජ්ජිකාසණ්ඩ කියන තමන්ගේ ගම් ප්‍රදේශයේදී මේ චිත්ත ගෘහපතිතුමාට අහන්න හම්බුණා එකල හිටපු භික්ෂුන් වහන්සේලා අතර ඇතිවෙච්ච දහම් කතාවක්. ඉතින් ඒ දහම් කතාවේදී භික්ෂුන් වහන්සේලා එක පිරිසක් ප්‍රකාශ කළා මේ බැඳීම ඇතිවෙන දේ සහ බැඳීම කියන්නේ එකම දෙයයි කියලා. ඊළඟට තවත් පිරිසක් කිව්වා බැඳීම ඇතිවෙන දේ වෙන දෙයක්, ඊළඟට බැඳීම හටගන්නා දේ වෙන දෙයක් කියලා. ඉතින් එතකොට මේ කාරණය ගැන හරි තේරුම් ගැනීමකට එන්න හම්බුනේ නැහැ. ඉතින් මේ චිත්ත ගෘහපතිතුමා එතනට පැමිණිච්ච වෙලාවේ චිත්ත ගෘහපතිතුමා තමන්ගේ අර දහම් දැනුම මුල් කරගෙන මේ කාරණේ විස්තර කරලා දුන්නා. ඉතින් මේ චිත්ත ගෘහපතිතුමා ප්‍රකාශ කරනවා ඒ භික්ෂුන් වහන්සේලාට, ස්වාමීනි මේ ඇස කියන්නේ එක දෙයක්. ඇසට පේන රූප කියන්නේ තව දෙයක්. මේ ඇසයි රූපයයි දෙක එකට සම්බන්ධ වෙන්නේ නන්දි රාගයෙන් නැත්නම් චන්ද රාගයෙන්. එතකොට ඇසත් රූපත් එකට බැඳිලා නැහැ. එතකොට මේ බැඳීමට ලක් වෙන දේ තමයි ඇස සහ රූපය කියන්නේ. හැබැයි මේ දෙක එකට සම්බන්ධ කරන්නේ, එකට ගැට ගහන්නේ මොකෙන්ද? චන්ද රාගයෙන්. එතකොට මැද්දේ තියෙන කුමක්ද? චන්ද රාගයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ඕන කනක් තියෙනවා, ශබ්දක් තියෙනවා. එතකොට මේ කනයි ශබ්දයි දෙක එකට බඳින්නේ, එකට ගැට ගැහෙන්නේ කුමකින්ද? චන්ද රාගයෙන්ොයි. ඊළඟට නාසය තියෙනවා, ගඳ සුවඳ තියෙනවා. මේ දෙක එකට සම්බන්ධ වෙන්නේ චන්ද රාගයෙන්ොයි. දිව තියෙනවා, රසය තියෙනවා. දෙක එකට සම්බන්ධ වෙන්නේ චන්ද රාගයෙන්. කය තියෙනවා, පහස තියෙනවා. දෙක එකට සම්බන්ධ වෙන්නේ චන්ද රාගයෙන්. මනස තියෙනවා, අරමුණු තියෙනවා. දෙක එකට සම්බන්ධ වෙන්නේ චන්ද රාගයෙන්. ඉතින් මේ ගැන අර චිත්ත ගෘහපතිතුමා තමන් ධර්මයේ ඉගෙනගත්ත විදිහට ධර්මයේ සඳහන් වෙන උපමාවක් වදාලා. මොකද්ද උපමාව? ඔන්න කළු හරකෙකුයි සුදු හරකෙකුයි ඉන්නවා. මේ කළු හරකා සහ සුදු හරකා එකම කඹයකින් ගැට ගහනවා. එකම කඹේ දෙකලවරින්. එතකොට කළු හරකා යනකොට සුදු හරකත් පිටිපස්සෙන් යනවා. සුදු හරකා ගියොත් එහෙම කළු හරකත් ඒ පිටිපස්සෙන් යනවා. මොකද හේතුව? ඒ එකම රැහැනක දෙකලවරේ තමයි මේ කළු හරකත් සුදු හරකත් බැඳලා ඉන්නේ. ඉතින් එතකොට කවුරු හරි කියනවා නම් මේ කළු හරකා සුදු හරකාට බැඳිලා ආය තියෙන්නේ. නැත්තම් සුදු හරකා කළු හරකාට බැඳිලා ආය තියෙන්නේ කියලා. ඒ කියමන නිවැරදි එකක් වෙන්නේ නැහැ. හරි විදිහට කියනවා නම් කොහොමද කියන්න ඕනේ? මේ කළු හරකත් සුදු හරකත් එකම කඹයකින් ගැට ගහලා තියෙනවා. එතකොට තියෙන බන්ධනය මොකද්ද? සම්බන්ධය මොකද්ද? චන්ද රාගයයි. නන්දි රාගයයි බන්ධනය. එතකොට බන්ධනය තමයි එහෙනම් නන්දි රාගය, චන්ද රාගය. ඒ බැඳීමට ලක්වෙච්ච දේ තමයි කළු හරකත් සුදු හරකත්. එතකොට ඒ වගේ තමයි මේ චන්ද රාගය තමයි මැද්දේ තියෙන්නේ. බන්ධනයට ලක්වෙච්ච දේවල් දෙක තමයි ඇසත් රූපයත්. ඇසත් රූපයත් එකට බන්ධනය උනේ, බැඳී ගියේ චන්ද රාගයෙන්. කනත් ශබ්දයක් දෙක එකට බැඳී ගියේ චන්ද රාගයෙන්ොයි. නාසයත් ගඳ සුවඳත් දෙක එකට බැඳී ගියේ චන්ද රාගයෙන්. දැන් ඔන්න දිව තියෙනවා, රසය තියෙනවා. දෙක එකට බැඳී ගියේ නන්දි රාගයෙන්, චන්ද රාගයෙන්. එතකොට මේ නන්දි රාගයේ චන්ද රාගයේ නැත්තම් මේ දිව තියෙනවා. ඒ වගේම රසත් තියෙනවා. එතන අරුබුදයක් හටගන්නේ නැහැ. දැන් පින්වත්නි, යම් වෙලාවක අර කළු හරකා සහ සුදු හරකා බැඳලා තියෙන කඹේ කපලා දැම්මොත් මොකද වෙන්නේ?
කළු හරකා එක පැත්තකට යනවා, සුදු හරකා එක පැත්තකට යනවා. ඒ වගේ තමයි මේ චන්ද රාගය, නන්දි රාගය සිඳලා දැම්මොත් එහෙම එතනින් පස්සේ ඇහත් රූපත් මුල් කරගෙන සසර ගමන සකස් වෙන්නේ නැහැ. කනත් ශබ්දත් මුල් කරගෙන සසර ගමන සකස් වෙන්නේ නැහැ. ඊළඟට නාසයත් ගඳ සුවඳත් මුල් කරගෙන සසර ගමන සකස් වෙන්නේ නැහැ. ඉතින් එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ මේ චන්දරාගය දුරු කරන්නයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මෙතර කියන්නේ අභ්‍යන්තර ආයතන 6, ඊතර කියන්නේ බාහිර ආයතන 6, මැද්දේ ගිලිනවා කියන්නේ චන්දරාගයේ හට ගැනීම. එතකොට පින්වත්නි මේ අපි රූප බලන හැම වෙලාවකම මේ චන්දරාගය තමයි හටගනිමින් තියෙන්නේ. ශබ්ද අහන වෙලාවට චන්දරාගය තමයි ඒ වෙලාව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ චන්දරාගය බුදුරජාණන් වහන්සේ වදාලා කැමැත්තෙන් ඇලෙන එක, අපි දකින්න රූපවලට ආස කරන එක, ඇලෙන එක, අහන ශබ්දවලට ආස කරන එක ප්‍රහාණය කළ යුතුයි කියලා. ඊළඟට පින්වත්නි ඔන්න අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර දරකඳ ගංගා කියන ගඟට වැටුණට පස්සේ පහළට ගහගෙන යද්දී ඊළඟට හම්බෙන බාධකේ තමයි මොකද්ද? අර ගංගාව මැද්දේ තියෙන වැලි පරවල වැලි කඳ වල හිර වෙන එක, වැලි කඳකට ගොඩ ගහන එක. බුදුරජාණන් වහන්සේ වදාලා තලේ උස්සා දේති කෝ බික්කු අස්මිමානස්සේතං අදිවචනං. වැලි කඳකට ගොඩ ගහනවා කියන්නේ අස්මිමානයට කියන නම කී කියලා. මේ මම මගේ ආත්මය කියන ආත්ම දෘෂ්ටියට බැඳී යාම තමයි ඊළඟ බාධකය. එතකොට මේ අස්මිමානයට මේ මාන්නය හටගත්තාට පස්සේ මේ මාන්නය තුලම බැසගෙන පිහිටියාට පස්සේ ඒක තමයි ඒ කෙනාගේ නිවන් මඟ අහුරන දේ. දැන් පින්වත්නි අපගේ බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා බෝසතාණන් වහන්සේ විදිහට ගිහි ගෙදර අත්හැරලා යද්දී ඒත් එක්ක ගියේ චන්න ඇමති. ඉතින් චන්න ඇමතිත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට ලැබුවට පස්සේ කාලෙක පැවිදි වුණා. දැන් පැවිදි වුණාට පස්සේ මේ චන්න භික්ෂුව නිවන් මඟ පුරුදු කරන එක නිසියාකාරව කළේ නෑ. දැන් අනිත් භික්ෂුන් වහන්සේලා විවිධ විදිහට දහම් අවවාද දුන්නා. නමුත් මේ චන්න භික්ෂුව හැම වෙලෙම හිතට අරන් හිටියා කොහොමද? මේ ඔය මට දැන් උපදෙස් දෙන්න ආවට ඔය කවුරුත් හිටියේ නෑනේ. සිද්ධාර්ථ කුමාරයා ගිහි ගියත් හැරලා එනකොට මම විතරයි තනියම හිටියේ. ඔන්න හිතට ගත්තු තැන. දැන් ඉතින් මේ මහා විශාල මේ කට්ටිය ඇවිල්ලා එකතු වෙලා හිටියට මම තමයි මුලින් ඉඳන්ම හිටපු කෙනා. ඔන්න හිතට ගත්තු විදිය. මේ හිතට ගත්තු මේ මාන්නය නිසා නිවන් මඟ වැඩුණේ නෑ. නිවන් මඟ පුරුදු කළේ නෑ. බොහෝ කලක් භික්ෂුන් වහන්සේ නමක් විදිහට හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතකට කලිනුත් මේ චන්න භික්ෂුව ගැන ප්‍රකාශ කළා. ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්ද ওই චන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩනය දෙන්න. අනිත් භික්ෂුන් වහන්සේලා අවවාද කරන්න යන්න එපා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ චන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩනය නියම කළා. ඉතින් එතකොට මේ චන්න භික්ෂුව දැන් අනිත් භික්ෂුන් වහන්සේලාත් එක්ක ගිහලා කතා කරනවා. කවුරුත් දහම් කරුණු කියන්නේ නැහැ. එතකොට ගිහිලා කියනවා අනේ ස්වාමීනි මට දහම් කරුණු කියන අවවාද කරන්න. එතකොට මේ භික්ෂුන් වහන්සේලා කියනවා අන්න අතන ඉන්න අර අනිත් භික්ෂුවගෙන් අහන්නකෝ ගිහිල්ලා. ඒ භික්ෂුව ළඟට ගියපුවාම තවත් කෙනෙක් ළඟට යවනවා. කවුරුත් අවවාදයක් කරන්නේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගියා. ආනන්ද ස්වාමීන් වහන්සේ වදාළ චන්න ඔබට භික්ෂුන් වහන්සේලා බ්‍රහ්ම දණ්ඩනය පනවලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් ඒ ගැන ප්‍රකාශ කළා කියලා. එතකොටම මේ චන්න භික්ෂුව බොහොම දුකට තැති ගැනීමටපත් වුණා. අයියෝ එහෙනම් මම වෙනසිලා ගියා නෙව. මට කිසි කෙනෙක් අවවාද කරන්නේ නෑනේ කියලා. ඉතින් ඊට පස්සේ තමයි චන්න භික්ෂුව නිහතමානී වෙලා තමන්ගේ වැරද්ද හදාගත්තේ. වැරද්ද හදාගෙන භික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ලා දහම් අවවාද ලබා ගත්තා. ඒ නිහතමානී වුණාට පස්සේ තමයි නිවන් මඟ පුරුදු කරලා අරහත්ත්වේ සාක්ෂාත් කළේ. එහෙනම් ඒ දවස වෙනකම්ම දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නේද්දිම බුද්ධ ශාසනය පැවිදුණේ. නිවන් මඟ දියුණුුනේ නැත්තේ මොකෙන්ද? මේ අස්මිමාන්නය තුලම බැසගෙන හිටියා.
මම තමයි පරණම කෙනා. මම තමයි චන්න භික්ෂුව කියලා. ඒකම නිවන් මඟ පුරුදු කරන එකට බාධාවක් වුණා. එතකොට පින්වත්නි දැන් මේ අස්මිමානයට නැත්තම් බුදුරජාණන් වහන්සේ ඒක තවදුරටත් වදාළ සක්කාය දිට්ඨිය කියලා, විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා. මේ පංච උපාදානස්කන්ධය ගැන ඇති වෙන වැරදි සහගත දෘෂ්ටිය. එතකොට මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න ඕනේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ සෝතාපන්න ඵලයටපත් වෙනකොට. එතකොට මේ මුළුමනින්ම මම වෙමි කියන අදහස ප්‍රහාණය වෙලා යන්නේ අරහත්ත්වයටපත් වෙද්දී. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ මගේ ආත්මය කියන අදහස තුලම බැසගෙන මගෙන්මයි හැම දෙයක්ම අහන්න ඕනේ. මම තමයි පරණ කෙනා. මම තමයි දන්නා කෙනා. මම තමයි තේරෙන කෙනා කියන අදහසට ආපු ගමන්ම ඒ කෙනා නිවන් මඟ එතනින් වළක්වා ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක මොන වගේ කියලාද? අර ගංගාවේ යන දරකොටය මැද්දේ තියෙන වැලි කන්දකට ගොඩ ගැහුවා වගේ. පින්වත්නි මේක දැන් මේ ගිහි පැවිදි ભેදයකින් තොරව සිද්ධ වෙන දෙයක්. දැන් සමහර වෙලාවට ගිහි පෙන්නතුන්ලා පවා ඔන්න ධර්මය අහන්න මම සිල් ගන්න ඕනි, සිල් රකින්න ඕනි, ධර්මය හොඳට ඉගෙනගෙන බණ භාවනා කරගන්න ඕනි කියලා භාවනා වැඩසටහනකට එනවා. නැත්තම් විහාරස්ථානයකට අසපුවකට එනවා. ඉතින් එහෙම ඇවිල්ලා ඔන්න මුලින් හොඳට සිල් අරගෙන භාවනා කරගෙන ඉන්නවා. ඉතින් ටික දවසක් යනකොට මොනවා හරි කටයුතුත් එක්ක මේ කෙනාට සිද්ධ වෙනවා මොකක් හරි සමිතියකට සම්බන්ධ වෙන්න. නැත්තම් මොකක් හරි කටයුත්තක් හොයා බලා කරන කෙනෙක් බවට පත් වෙන්න. දන්නේම නැතුව මේ කෙනා එතන ඒ පිරිස අතර ප්‍රධාන කෙනෙක් වෙනවා. එක්කොත් යම් මේ සමිතියක ප්‍රධාන තනතුරක් දරන කෙනෙක් වෙනවා. දැන් දන්නේම නැතුව මේ කෙනා ටිකෙන් ටික යොමු වෙනවා ඒ කටයුතු විතරක්ම හොයා බලා කරන කෙනෙක් වෙන්න. පොයි දවසට යනවා තමයි සිල් ගන්න. හැබැයි බණ අහන්නේ භාවනාවක් කරන්නේ එතන කටයුතු සංවිධානය කරන එකෙන් විතරක් සතුටු වෙනවා. ඉතින් එහෙම කටයුතු හොයලා බලන කරනකොට මෙයා වටේට ගිහි පිරිසක්මත් එකතු වෙනවා. අහවලා තමයි මේ ඔක්කොම හොඳට කරලා දෙන්නේ. අහවලාට තමයි මේවා හොඳට තේරෙන්නේ කියලා. ඉතින් එතකොට දන්නේම නැතුව ඒ කෙනාගේ හිතට අදහසක් එනවා මේ මට තමයි මේ ඔක්කොම තේරෙන්නේ. අනිත් අයත් මගෙන් තමයි අහලා කටයුතු කරන්නේ කියලා තමන් හිතට ගත්තු ගතියක් ඇති කර ගන්නවා. ඉතින් තමන් මුල් කරගෙන හැම දෙයක්ම කරන්න ඕනෑ කියන තැනට එනවා. ඉතින් මොකද වෙන්නේ අන්තිමට දන්නේම නැතුව මුලින්ම තිබුණේ හොඳ අදහසක්. මම සිල් රැකගෙන ධර්මය හොඳට ඉගෙන අරගෙන භාවනා කරගෙන මේ නිවන් මඟ පුරුදු කරගන්න ඕනේ, සසරින් එතර වෙන්න උත්සාහවත් වෙන්න ඕනේ කියලා. අන්තිමට ඒක නා නතර වෙලා තියෙන්නේ කොතනද? අර පිරිසක් එකතු වෙච්ච තැනක ඉන්න ප්‍රධානියෙක් වෙලා මම තමයි දන්නේ, මට තමයි තේරෙන්නේ, මගෙන් අහලා තමයි මේ ඔක්කොම කටයුතු වෙන්නේ කියන තැනට ඇවිල්ලා ඒ කෙනා හිර වෙලා ඉන්නවා. නතර වෙලා ඉන්නවා. මොකක් වගේද ඒක? අර ගංගාවට වැටිච්ච දර කඳ ගිහිලා එක තැනක වැලි කන්දක හිර වුණා වගේ නතර වෙලා. ඉතින් එතකොට ඒ අස්මිමාන්නේ නැත්තම් මම වෙමි කියන ඒ වැරදි දෘෂ්ටිය, මම තමයි දන්නේ, මට තමයි තේරෙන්නේ, මම තමයි මුලින් ඉඳන් ඉන්න කෙනා ආදි වශයෙන් මේ මම කියලා ඇති වෙන අදහස බැහැර කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට ඒක තමයි ඊළඟ බාධකය මේ නිවන කරා ගමන් කරද්දී පවතින. පින්වත්නි, එතකොට බුදුරජාණන් වහන්සේ මේ නිවන පිණිස බාධා වෙන කරුණු කීපයක් දැන් වදාලා. මෙතරට ගොඩ ගැසීම, අභ්‍යන්තර ආයතන වලට බැඳී යන එක. එතරට ගොඩ ගැසීම, බාහිර ආයතනයන්ට බැඳී යාම. ඊළඟට මැද්දේ ගිලී යන එක. නන්දි රාගයට වසඟ වී යාම, නන්දි රාගයේ තුලම බැසගෙන සිටීම. ඊළඟට අර මැද්දේ තියෙන වැලි පර්වතයක වැලි කන්දකට ගොඩ ගැසීම. නැත්තම් මේ මටමයි තේරෙන්නේ කියන අදහසට ඇවිල්ලා ඒ තුලම හිර වෙලා ඉන්න එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ නිවන් මාර්ගයේදී තවත් පවතින බාධාවන් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ තමයි මොනවද? ඊළඟ එක කතමෝච බික්කු manussග්ගාහෝ. කුමකටද මේ මිනිස්යන් විසින් ගන්නවා කියන්නේ? දැන් අර ගඟේ පල්ලෙහාට යන දරකොටය සමහර වෙලාවට ගඟ අයිනේ පහළ ගම්මානවල නගරවල ඉන්න මිනිස්සු තමන්ගේ උවමනාවල් වලට කොකු දාලා ඇදලා ගන්නවා. ඊට පස්සේ ඒකෙන් ගන්න තියෙන ප්‍රයෝජන ගන්නවා. එතකොට මේ වගේ තමයි මේ සසරෙන් එතර වෙන්න ඕනෑ කියන අදහසට ආපු කෙනාට
තියෙන බාධකේ තමයි මොකද්ද? ඉද බික්කු ගිහිහි සංසට්ටෝ විහෙරති. මේ දැන් භික්ෂුවක් නම් ගිහි පුද්ගලයන් නැත්නම් ගිහි උපාසක උපාසිකාවන් එක්කම එකතු වෙලා ඉන්නවා. සහ නන්දී සහ සෝකී. තමන්ගේ කුළුපග හිතවත් උපාසකයන් සතුටු වෙනකොට තමනුත් සතුටු වෙනවා. ඒ අය දුක් වෙනකොට තමනුත් දුක් වෙනවා. සුඛිතේසු දුක්ඛිතේසු. ඒ අය සතුටු වෙනකොට තමනුත් සතුටු වෙනවා. ඒ අය දුක් වෙනකොට තමනුත් දුක් වෙනවා. ඒ අයගේ තියෙන කටයුතු මොනවද කියලා තමනුත් හොයා බලා කරන්න ඕනේ කියන කල්පනාවට එනවා. එතකොට ගිහි උපාසක උපාසිකාවන්ගේ තියෙන හැම දෙයක්ම තමනුත් හොයා බලා කරන්න ඕනේ. ඒ අයගේ සැප දුක් ගැන අහලා බලන්න ඕනි. ඒගොල්ලන්ගේ අසනීප ගැන හොයලා බලන්න ඕනි. ඊළඟට ඒ අයගේ සියලු කටයුතු වලට අවවාද අනුශාසනා කරන්න ඕනේ. ආදී කටයුතුත් එක්ක තමන් දන්නේම නැතුව තමන් අර සසර දුකින් එතර වෙන්න නිවන් මඟ පුරුදු කරගන්න තිබිච්ච ඒ අවස්ථාව මග හැරගෙන ඒකෙන් පැත්තකට එනවා. එතකොට තමන් දන්නේම නැතුව දවස පුරාම කරලා තියෙන්නේ මේ උපාසක උපාසිකාවන්ගේ කටයුතු. තමන් ධර්ම අධ්‍යයනය කරන ඒවා, සජ්ජායනාවන් කරන ඒවා, නැත්තම් භාවනාවන් කරන ඒවා ඒ හැම දෙයක්ම පැත්තකට කරලා. දවස පුරාම ගිහි උපාසක උපාසිකාවන්ගේ කටයුතු වලින්ම ගත වෙලා ගිහිල්ලා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේක අර ගඟ පල්ලෙහාට යන දරකඳ මනුස්සයන් විසින් කොකු දාලා ඇදලා ගත්තා වගේ. දැන් ඒක ගඟට අයිති නෑ. කොහෙටද අයිති? මිනිස්සුන්ටයි. ඒ වගේ සසරින් එතර වෙන්න කියන අදහසට ආවට අර තමන්ගේ සම්පූර්ණම කාලය ගිහි උපාසක උපාසිකාවන්ගේ කටයුතු වලටම යොමු කළාට පස්සේ තමන්ගේ නිවන් මඟ තමයි අහිමි වෙලා යන්නේ. ඒ වගේම තමයි පින්වත්නි දැන් ගිහි කෙනෙක් පවා මුලින් ධර්මය ඉගෙන ගන්න කැමැත්තෙන් සිල් සමාදන් වෙන්න බණ අහන්න පටන් ගන්නනේ. නමුත් ටිකෙන් ටික ඒකේනා අර කටයුතු හොයා බලන්න තැනට ඇවිල්ලා දන්නේම නැතුව සමහර වෙලාවට අර ඒ අනිත් හැම දෙනාගේම ප්‍රධානිය බවට පත් වෙලා ඊළඟට ඒකේනාම අදහසකට එනවා මේ මමම තමයි දන්නේ, මටම තමයි තේරෙන්නේ, මගෙන්ම තමයි අහන්න ඕනේ කියලා. ඉතින් එතකොට මොකද වෙන්නේ අන්තිමට අර තමන් සසරින් එතර වෙන්න ඕනේ කියලා තමයි මුලින් පටන් ගන්නෙ. අන්තිමට නතර වෙලා තියෙන්නේ අර අනිත් පිරිසගේ ඕනෑපාකම් ළඟ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ නිවන් මඟට බාධා පිණිස පවතින ඊළඟ කාරණේ තමයි මොකද්ද? මිනිස්යන්ගේ ග්‍රහණයට පත්වීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ අර ගඟට වැටිච්ච දරකොටේ අමනුෂ්‍යය විසිනුත් ගන්නවා. මේ අමනුෂ්‍යය විසින් ගන්නවා කියන එක බුදුරජාණන් වහන්සේ විස්තර කොට වදාලා දැන් සසරින් එතර වෙන්න ඕනේ, නිවන් මඟ පුරුදු කරගන්න ඕනේ කියන අදහසට ආපු කෙනා ඒ කෙනාට ඒ සසරින් එතර වෙන්න ඕනේ කියන අදහස අමතක වෙලා යනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියන අදහස අමතක වෙලා යනවා. ඒ කෙනාට ඒක අමතක වෙලා ගිහිල්ලා ඒකලා කොතනට දෙන්නේ? ඒකච්චෝ අඤ්‍යතරං දේවනිකායන් පනිදාය බ්‍රහ්මචර්යයන් චරති. කෙනෙක් එක්තරා දිව්‍ය ලෝකයක දෙවියෙක් වෙන්න ඕනේ කියන අදහසින් පින් රැස් කරනවා. නැත්තම් සිල් රකින්නවා. අදහස මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරන එක නෙවෙයි. සසරෙන් ඈතර වෙන එක නෙවෙයි. මොකද්ද අදහස? මම අහවල් දෙවි ලෝකයේ උපදින්න ඕනි. එක්කොත් මම තුසිතේ උපදින්න ඕනි. එක්කොත් මම චාතු මහරජකේ උපදින්න ඕනි. ආදී අදහසකට එනවා. එතනින් එහා සසරින් ඈතර වෙන්න ඕනේ කියලා අදහසක්, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියන අදහසක් ඒ කෙනා තුල නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මේකට තමයි අමනුෂ්‍යයන් විසින් ගන්නවා කියන්නේ. දැන් පින්වත්නි යම් කෙනෙක් ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා සසර දුකින් ඈතර වෙන්න ඕනේ කියන අදහසින් නිවන් මඟ පුරුදු කරනවා නම් ඒ කෙනාට මේ ජීවිතේ අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පාන්න බැරි වුණොත් අර නිවන් මඟ පුරුදු කරපු එකේ ප්‍රතිඵලයක් විදිහට ඒ කෙනා ඊළඟට උපදින්නේ සුගතියේ තමයි. දෙවියන් අතර තමයි. එතකොට මේ සුගතියේ ඉපදිලා හරි ඒ කෙනාට එතනින් පස්සේ මේ නිවන් මඟ දියුණු කරගන්න අවස්ථාව හම්බ වෙනවා. නමුත් දැන් මේ කෙනා චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන අදහස සම්පූර්ණයෙන් බැහැරකට දාලා මේ කෙනාගේ එකම ඉලක්කයයි තියෙන්නේ මොකද්ද? මම මේ සිල් ලකින්නේ දන් දෙන්නේ දෙවි කෙනෙක් වෙන්නයි කියලා.
එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒක තමයි අමනුෂ්‍යයන් විසින් ගන්නවා කියන්නේ. එතකොට ඔන්න දැන් මේ අර ගංගාවට වැටිච්ච තියෙන දර කොටේට තියෙන බාධා නිවන් මඟ පුරුදු කරන් පටන් ගත්ත කෙනාට තියෙන බාධකයන් ගැනයි මේ බුදුරජාණන් වහන්සේ එකින් එක කියා දෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අර ගංගාවට වැටිච්ච දර කොටේට ඊළඟට තියෙන බාධකේ තමයි මොකද්ද? දර කොටේ ඇතුළ කුණු වෙලා යනවා. දැන් ගංගාව සැතපුම් දහස් ගාණක් යන එකක්නේ. එතකොට මේ දර කොටෙත් ගංගාවේ මේ දින ගණනාවක්, සති ගණනාවක්, මාස ගණනාවක් යනකොට අර ගංගා ජලය වැදිලා ටික කුණු වෙලා යනවා ඇතුලේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ තමයි මොකද්ද? ඒකච්චෝ දුස්සීලෝ හෝති පාප ධම්මෝ. ඔන්න ඒක නා දුස්සීල වෙනවා. සිල් රකින්න නැති කෙනෙක් වෙනවා. පාප ධම්මෝ පාපී ධර්මයන්ගෙන් යුක්ත කෙනෙක් වෙනවා. ඊළඟට අසුචි සංකස්සර සමාචාරෝ. ඒ කෙනාගේ ක්‍රියාව බොහොම ලාමකයි පහත්. පටිච්චන්න කම්මන්තෝ. එයාගේ ක්‍රියාව හැංගිලා කරන එකක්. අසමනෝ සමන පටිඤ්ඤෝ. ඒ කෙනා අශ්‍රමණයෙක්, ශ්‍රමණයෙක් නෙමෙයි. හැබැයි ශ්‍රමණයෙක් විදිහට තමයි පෙනී ඉන්නේ. ඊළඟට අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී පටිඤ්ඤෝ. අබ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නේ. හැබැයි ලෝකෙට පේන්නේ ඉන්නේ තමන් බ්‍රහ්මචාරී කෙනෙක් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ තමයි ඇතුලේ කුණු වෙනවා කියන්නේ. එතකොට අර ලී කොටේ කුණු වෙලා යනවා වගේ මේ නිවන් මඟ පුරුදු කරන්න පටන් ගත්ත එක්කෙනා දුස්සීල වෙනවා. එතකොට පින්වත්නි දැන් ගිහි ගෙදර වාසය කරන කෙනෙක් ඔන්න නිති පන්සිල් සමාදන් වෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම ආදී සිල්පද. එතකොට දැන් සිල්පද සමාදන් වෙලා ඒ සිල්පද ආරක්ෂා කරගන්න ඕනේ. තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෙක්නේ දැන් සිල් රකින්නේ. සිල්පද සමාදන් වෙලා. එතකොට මේ සිල්පද ආරක්ෂා කරනවා කියන්නේ උදේ හවස සිල් සමාදන් වීමට විතරක් නෙමෙයි. ඒ සමාදන් වෙච්ච සිල්පද ආරක්ෂා කරගන්න ඕනේ. දැන් පින්වත්නි සාමාන්‍යයෙන් මේ උදේ හවස සිල් සමාදන් වෙන හින්දාම මේ සිල්පදවල රකින්න දෙයක් තියෙනවා කියන එක පවා සමහර වෙලාවට අමතක වෙලා යනවා. ඇයි දවාලේ සිල්පදයක් කැඩුනොත් ගැටලුවක් නැහැ හවසට සිල් ගන්නවනේ. අද සිල්පදයක් කැඩුනට කමක් නැහැ හෙට ඉතින් සිල් ගන්නවනේ. එතකොට මේ සිල්පද රකින්නවා කියන්නේ ඒක නෙවෙයි. සිල්පද රකින්නවා කියන්නේ හානි නොවි paludu වෙන්න නොදී රැකගන්න එකයි. එතකොට යම් අවස්ථාවක යම් paluddක් හානියක් සිද්ධ වෙනවා නම් ඒක නිවැරදි කරගන්න ඕනි වහවහ. දැන් සිද්ධ වෙලා තියෙන්නේ Taman සිල්පද සමාදන් වුණාට මම මේ සිල්පද සමාදන් වුණේ කියලා දන්නෙත් නැහැ. මේ සිල්පද මේ විදිහට හානි වෙනවා කියලා දන්නෙත් නැහැ. අවදානෙකුත් නැහැ. මේ විදිහට සිල්පදයට හානියක් වුණා කියලා දන්නෙත් නැහැ. එතකොට හැබෑවට මොකද වෙන්න ඕනේ? තමන් හැබෑවටම සිල් රකින්නා කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එතකොට දැන් තමන් සිල්පද රකින්නේ නැතුව මම උපාසකයෙක් මම උපාසිකාවක් කියලා කොච්චර කිව්වත් ඒ කෙනා උපාසකයෙක් වෙන්නේ නැහැ. ඒ උපාසක කෙනා සිල්වතෙක් වෙන්නේ නැහැ. සිල්වතෙක් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? ඒ තෙරුවන් සරණ ගියපු උපාසකයා හෝ උපාසිකාව සිල්පද ආරක්ෂා කරගන්න ඕනේ මනාකොට. ඊළඟට උපෝසත දවසට උපෝසත අෂ්ටාංග සීලේ ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට ඒ උපෝසත අෂ්ටාංග සීලේ මනාකොට ආරක්ෂා කරනවා නම් පංචශීලයේ ආරක්ෂා කරනවා නම් ඒ කෙනා සිල්වත් ඇතුළ කුණු වෙලා නැහැ. එතකොට දැන් වර්තමානයේ සිද්ධ වෙලා තියෙන්නේ සිල්පද නම් සමාදන් වෙනවා ආරක්ෂා කරන එකට අවධානයක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ඇතුළ කුණු වෙලා. ඇතුළ කුණු වුණාම අර දර කොටේ එතනින් පස්සේ ගඟ පල්ලෙහාට යන්නේ නැහැ මුහුද දක්වා. විනාශ වෙලා යනවා. ඉතින් එතකොට ඒ වගේම තමයි යම් කෙනෙක් භික්ෂුවක් බවට පත් වුණොත් සාමණේර පැවිද්දෙන් පැවිදි වුණාම සාමණේර සිල්පද ආරක්ෂා කරගෙන ඉන්න ඕනේ. උපසම්පදා භික්ෂුවක් වුණාම ඒ උපසම්පදා සීලය ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට ඒ උපසම්පදා සීලේ නැත්තම් සාමණේර සීලේ ආරක්ෂා කරගන්නේ නැතුව ඒකට හානි කරගෙන නම් හානි කරගත්තොත් දැන් උපසම්පදා සීලයේ උපසම්පදා සීලයට
සම්පූර්ණයෙන්ම උපසම්පදාව නැති වෙන විදිහට හානියක් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක මහ විශාල ගල් පර්වතයක් දෙකට පැලුණා වගේ. ආපහු හා කරන්න බෑ. තල් ගහක කරටිය කැඩුනා වගේ. ඒ ගහ ආපහු ලියලන්නේ නැහැ. එතකොට උපසම්පදා සීලයකට සම්පූර්ණයෙන්ම උපසම්පදාව නැති වෙන විදිහේ හානියක් කරගත්තොත් ඒක ආපහු ප්‍රකෘතිමත් කරන්න බෑ. එතකොට ඒ නිසයි මේ සිල් රැක්ක යුත්තේ. එතකොට කෙනෙක් මුළුමනින්ම මේ සීලයට හානි කරගෙන හැබැයි තමන් පෙනී ඉන්නවා තමන් සිල්වතෙක් කියලා. ආන් ඒකටයි බුදුරජාණන් වහන්සේ වදාළේ ශ්‍රමණයෙක් නෙවෙයි අශ්‍රමණයෙක්. හැබැයි ශ්‍රමණයෙක් විදිහට පෙනී ඉන්නවා. ඊළඟට අබ්‍රහ්මචාරී පෙනී ඉන්නේ කොහොමද? බ්‍රහ්මචාරී කෙනෙක් වගේ. ඉතින් එතකොට යම් කෙනෙක් දුස්සීලව ඉඳගෙන සිල්වතෙක් විදිහට පෙනී ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක ඇතුළ කුණු වුණා වගේ. පිටට පෙනුමට තියෙනවා. හැබැයි ඇතුළ හොඳටම කුණු වෙලා නරක් වෙලා. ඒ බඳු දර කොටේ මුහුද කරා යන්නේ නැහැ. මගදිම විනාශ වෙලා යනවා. ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනය තුලත් ගිහි කෙනෙක් වෙන්න පුළුවන්, පැවිදි කෙනෙක් වෙන්න පුළුවන්. සිල්පද ආරක්ෂා කරන්නේ නැත්නම් දුස්සීලයි නම් ඒ කෙනාගේ ගමන නිවන කරා යන්නේ නැහැ. අතරමඟ විනාශ වෙලා යනවා. එතකොට පින්වත්නි මේ දර කොටේට ගංගාවේට වැටිච්ච දර කොටේට තියෙන බාධා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ තවත් බාධාවක් තියෙනවා. මොකක්ද ඒ බාධාව? මොකක්ද ඒ බාධාව? මේ දර කොටේ ගංගාවේ පහළට ජල පහරත් එක්ක යද්දී ගංගාවේ සමහර තැන්වල තියෙනවා මහා ගැඹුරු තැන්. ඒ තැන්වල තියෙනවා දියසුලි. මේ දියසුලියකට අහු වුණොත් ඒ දියසුලිය විසින් මේ දර කොටේ ගඟ ඇතුළට ඇදගෙන යනවා. ආපහු ඒ දර කොටේ උඩට එන්නේ නැහැ. ගඟ ඇතුළේම ගල්පර ඇතුලේ නැත්තම් වෙන තැනක මඩේ හිර වෙනවා. ආන් ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් මේ පංචකාම ගුණයටම බැඳී ගියොත්, මේ පංචකාම ගුණය තුලම හිර වෙලා ගියොත් ආන් ඒ කෙනා නතර වෙන්නේත් අර දියසුලියට අහුවෙච්ච ලී කොටේ වගේ. එතකොට දැන් කෙනෙක් සසර දුකෙන් එතර වෙන්න ඕනි කියන අදහසට ආවට මේ පංචකාමයන්ට තියෙන දැඩි කැමැත්ත ආසාව බැහැර කරලා දාන්න බැයි නම් ඒ කෙනාගේ නිවන් මගත් අතරමඟ නතර වෙලා යනවා. දැන් පංචකාම ගුණයන් කියලා කියන්නේ මේ ඇහින් දකින රූපවලට තියෙන කැමැත්ත, ශබ්ද අහන්න තියෙන කැමැත්ත, ගන්ධ සුවඳට තියෙන කැමැත්ත, රසයට තියෙන කැමැත්ත, ඊළඟට පහසට තියෙන කැමැත්ත, මේ පංචකාම ගුණයන්ටම සතුටු වෙන්න ගත්තොත් පංචකාම ගුණයෙන්ම දැන් මනුස්ස ලෝකේ කියන්නේ කාම ලෝකයට අයිති දෙයක්නේ. එතකොට මේ මනුස්ස ලෝකේ උපන්න කෙනාට මේ පංචකාම සැපය කියන එක ලබන්න පුළුවන්. එතකොට මේකටම වසඟ වෙලා මේ පංචකාමයේම එකම අර්ථය කරගත්තොත් ආන් ඒ කෙනා මේ නිවන් මඟ පුරුදු කරනවා කියන එකෙන් බැහැර වෙනවා. පින්වත්නි මේ එක සිදුවීමක් සිදු වුණා බුද්ධ කාලේ. එක ධනවත් පුද්ගලයෙක් හිටියා. මේ පුද්ගලයාට හිතුණා ජීවිතයේ අන්තිම කාලේ මමත් භික්ෂුවක් වෙන්න ඕනි. ඉතින් මේ ධනවත් පුද්ගලයා මොකද කළේ? මම භික්ෂුවක් වුණාම ඉතින් මට ඉන්න විහාරයක් එපෑ කියලා තමන්ගේම ධනෙන් විහාරයක් ඉදි කෙරෙව්වා. උවමනා කරන ඇඳ මේස පුටු ආදී උපකරණ ඔක්කොම ඒ විහාරේ තැන්පත් කෙරෙව්වා. ඊළඟට තමන්ට උවමනා කරන සිවුරු ආදී හැම දෙයක්ම එකතු කළා. ඊළඟට සේවකයොත් කීප දෙනෙක් තියාගත්තා. ඊට පස්සේ මේ ධනවත් වයසක පුද්ගලයා පැවිදි වුණා. පැවිදි වෙලා හිට දැන් කොතනද ඉන්නේ? අර තමන් හදාගත්තු විහාරේ තමන්ගේ කටයුතු ටික කරලා දෙන්න සේවකයෝ ඉන්නවා. ඉතින් අර තමන්ට ලැබෙන තමන්ගේ සිවුරු පිරිකර ගොඩාක් තියෙනවා. ඉතින් මේ සිවුරු පිරිකර අර හොඳට අවුව තියෙන දවසට පුස්කාලා තිනේවා දැන් සේවකයෝ ලව්වා මිදුලට අරගෙන එළියේ අවුවේ දාලා වේලවනවා. ඉතින් අනිත් භික්ෂුන් වහන්සේලා දැක්කා මේ භික්ෂුව කරන මේ ක්‍රියාව. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියා හිටියා ස්වාමීනි අසවල් භික්ෂුව මේ බොහෝ සිවුරු පිරිකර සහිතවයි ඉන්නේ. මේ දැන් පුස්කාලා තියෙනේවා තමන්ගේ සේවකයෝ ලව්වා මේ එළියේ මිදුලට දාලා දැන් වේලවනවා කියලා. බුදුරජාණන් වහන්සේ එන්න කියලා පණිවිඩයක් එව්වා. ඉතින් මේ භික්ෂුව ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඇත්තද ඔබ මේ බහුභාණ්ඩික වෙලා ඉන්නවා කියන්නේ බොහෝ සිවුරු පරිහරණය කරන බොහෝ පරිස්කාර ඇති
කෙනෙක් වෙලා ඉන්නවා කියන්නේ කියලා. එතකොට ඒ භික්ෂුන් වහන්සේ ඒකට සතුටු වුණේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහෝ දහම් කරුණු වදාලා මේ බුද්ධ ශාසනය බහුභාණ්ඩික වීම පිණිස නෙවෙයි පවතින්නේ. අල්පේච්ඡ බව පිණිසයි පවතින්නේ. අල්පේච්ඡ ජීවිතය තමයි භික්ෂුවකට උරුම. භික්ෂුවකට උරුම වෙන්නේ සුදුසු වෙන්නේ තුන් සිවුරෙන් වාසය කරන එකයි. ඒ නිසා තුන් සිවුරෙන් වාසය කරන අල්පේච්ඡ කෙනෙක් බවට තමයි පත් වෙන්න ඕනි කියලා බුදුරජාණන් වහන්සේ බහුභාණ්ඩ වීමේ ආදීනව ප්‍රකාශ කළා. ඉතින් එතකොට එතන සඳහන් වෙනවා මේ භික්ෂුව දැන් ඒකට කැමති වුණේ නැහැ. අර තමන්ගේ හිතට ගත්තු අදහස එකපාරටම සිවුරු හැම එකක්ම ගලවලා දාලා අර භික්ෂු සංඝයා මැද්දේ හිටගෙන මම එහෙනම් මෙහෙමද ඉන්න ඕනි කියලා ඇහුවා. දැන් මොකද වුනේ? අර බහුභාණ්ඩික වෙලා හිටියේ. ඉතින් එතකොට ඒ බහුභාණ්ඩික වීමේ ආදීනව කියනකොට ඒකට කැමති වුණේ නැහැ. එතකොට මේ අර පංචකාම ගුණයෙන්ම නැත්තම් බහුභාණ්ඩික වීමෙන්ම බාහිර භෝග සම්පතෙන්ම නැත්තම් සිවුරු පිරිකර සිව්පසයෙන්ම සතුටු වෙන්න ගියොත් ආන්නේ කෙනා අන්තිමට ගිහිල්ලා නතර වෙන තැන. ඉතින් ඒ වගේ තමයි පින්වත්නි යම් කෙනෙක් මේ පංචකාම ගුණයටම වසඟ වෙලා ගියොත් නැත්තම් තමන් රසවත් ආහාරම නම් හොයා යන්නේ ඊළඟට එහෙම නැත්තම් තමන් හොඳ වස්ත්‍ර වටිනා වස්ත්‍ර සියුම් ශරීරයට පහසු දේම නම් හොයා යන්නේ ඊළඟට මේ සීතල අමාරුයි රස්නේ අමාරුයි කියලා හොඳ සෞම්‍ය පහසක්ම නම් පරිසරයක්ම නම් හොයා යන්නේ. එතකොට ඒ කෙනා අර දියසුලියට අහු වුණා වගේ නිවන කරා යන එක අතරමඟ නතර කරගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ හැම දෙයක්ම නිවන පිණිස පවතින නිවනට බාධා පිණිස පවතින කරුණු කියලා. එතකොට පින්වත්නි බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා මේ කියන බාධාවන් හැම එකක්ම ඉක්මවා ගියපු දරකොටේ තමයි මහමුහුදට වැටෙන්නේ. අර ගඟ දිගේ ගිහිල්ලා. ඒ වගේ මේ කියන බාධාවන් හැම එකක්ම ඉක්මවා ගියපු නැත්තම් මේ හැම බාධාවකින්ම මිදිච්ච කෙනා තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නේ. සසර දුකින් එතර වීම කරා යන්නේ. එතකොට පින්වත්නි එහෙනම් දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙලා ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙලා ගිහි කෙනෙක් වෙන්න පුළුවන්, පැවිදි කෙනෙක් වෙන්න පුළුවන්. මේ බාධාවන්ගෙන් අත් මිදෙන්න ඕනි. මෙතරට ගොඩ ගහනකින් අත් මිදෙන්න ඕනි. අභ්‍යන්තර ආයතන 6ටම බැඳී යන එක ඒකෙන් අත් මිදී අභ්‍යන්තර ආයතන 6 අවබෝධ කරගන්නයි ඕනි. ඊළඟට ඊතරට ගොඩ ගහන එක බාහිර ආයතන 6 තියෙන යථාර්ථයත් අවබෝධ කරගෙන ඊතරට ගොඩ ගහන එකනුත් මිදෙන්න ඕනි. මැද්දේ ගිලී යන එකනුත් මිදෙන්න ඕනි. නන්දි රාගය දුරු කරලා දාන්න උත්සාහවත් වෙන්න ඕනි. ඊළඟට අර ගඟ මැද්දේ තියෙන වැලි කඳ වලට ගොඩ ගහනවා වගේ මේ මාන්නය ඇති කරගන්න එක මමම තමයි දන්නේ මටම තමයි තේරෙන්නේ මගෙන්ම තමයි අහන්න ඕනේ කියන මාන්නය දුරු කරලා නිර්හංකාර නිහතමානී කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ මිනිස්යන්ගේ ග්‍රහණයට අහු වෙනවා. ඒ මිනිස්යන්ගේ ග්‍රහණයනුත් මිදී ඉන්න ඕනේ. ඊළඟට අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයට අහු වෙනවා. දෙවියෙක් වෙන්න හිතාගෙන සිල් රකින්නවා, දන් දෙනවා. ඒක අත්හැරලා සසරෙන් එතර වෙන්න ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියන අදහසිනුයි නිවන් මඟ පුරුදු කරගන්න ඕනේ. ඊළඟට දියසුලියකට අහු වෙනවා වගේ තමයි මේ පංචකාම ගුණයෙන්ම සතුටු වෙන්න ගියොත් මේ බඩු බාහිර ආදිය වලින්ම නැත්තම් ආහාර පාන වස්ත්‍ර වලින්ම සතුටු වෙන්න ගියොත් ඒකිනුත් අත් මිදී ඉන්න ඕනි. ඊළඟට අර දරකොටේ ඇතුලේ කුණු වී යනවා වගේ තමයි දුස්සීල වුණොත්. ඒ නිසා දුස්සීල බව අත්හැරලා සිල්වත් කෙනෙක් වෙන්න ඕනි. ඉතින් ඔය හැම බාධාවකින්ම මිදුණොත් තමයි අපට නිවන කරා යන්න පුළුවන් වෙන්නේ. අර හැම බාධාවකින්ම මිදිච්ච දරකොටේ තමයි අර ගඟ දිගේ පහළට ගිහිල්ලා මහ මුහුදට වැටෙන්නේ. ඉතින් මේ කියන හැම බාධාවකින්ම මිදුණොත් තමයි අපටත් මේ බුද්ධ ශාසනය තුල නිවන් මඟ පුරුදු කරලා ඒ නිවන අවබෝධ කරගන්න සසරින් එතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ සඳහා තමයි අපි කවුරුත් උත්සාහවත් විය යුත්තේ. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ
අයෝධ්‍යාවේ ගංගා ගන්තෙර ගංගායිනේ වැඩ සිටිමින් ඒ භික්ෂුන් වහන්සේලාට මේ දේශනාව සිදු කළා. ඉතින් එතකොට ඒ ගංගාව අයිනේම ගවයන්ව පාලනය කරමින් හිටපු නන්ද කියන ගොපල්ලා ගවයන්ව ගවරැලක්ව දක්ක හිටපු ගොපල්ලෙකුත් මේ දේශනාව සිදු කරන වෙලාවේ පැත්තකින් අහගෙන හිටියා. ඒ ගවයෝ ටිකත් ඒ කිට්ටුවෙම තනකොළ කකා හිටියා. එතකොට මේ දේශනාව දැන් නන්ද ගොපල්ලට ඇහුණනේ. මේ නන්ද ගොපල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා අහංකෝ බන්තේන ඕරිමන්තීරං උපගච්ඡාමි. ස්වාමීනි මම නම් මෙතරට ගොඩ ගහන්නේ න පාරිමන්තීරං උපගච්ඡාමි. ස්වාමීනි මම නම් එතරට ගොඩ ගහන්නෙත් නෑ. න මජ්ජේ සංසීදිසාමි. මම මැද්දේ ගිලින්නෙත් නෑ. මම මැද්දේ තියෙන වැලි කන්දකට ගොඩ ගහන්නෙත් නෑ. මනුස්ස ග්‍රහණයට අහු වෙන්නෙත් නෑ. අමනුස්ස ග්‍රහණයට අහු වෙන්නෙත් නෑ. දියසුලියකට අහු වෙන්නෙත් නෑ. ඒ වගේම ඇතුලේ කුණු වෙන කෙනෙක් බවට පත් වෙන්නෙත් නෑ. කවුද දැන් මේ කියන්නේ? එතන හිටපු අර නන්ද කියන ගවපාලකයා ගොපල්ලා. මේ ගොපල්ලා කියනවා ලබෙය්‍යා හම්බන්තේ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ළඟ මටත් පැවිද්ද ලැබෙනසේක්වා. ලබෙය්‍යං උපසම්පදන්ති. මටත් උපසම්පදාව ලැබෙනසේක්වා. මේ නන්ද ගොපල්ලා කියන්නේ අර දේශනාව අහන් ඉඳලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රකාශ කළා එහෙනම් නන්ද නුඹ දැන් ඔය හරක් පට්ටිය ඔය ගව දෙන්නු ටික ස්වාමියාට ගිහිල්ලා බාර දීලා එන්න කිව්වා. එතකොට මේ නන්ද ගොපල්ලා කියනවා ස්වාමීනි මේ වැස්සියෝනේ පැටවු ටික ඉන්නේ ගාල් වලනේ. ඉතින් ඒ අයිතිකාරයාගේ ගෙදර තියෙන ගාල් වලට මේ වැස්සියෝ ටික තමන්ගේ පැටවුන්ට තියෙන කැමැත්ත නිසා තමන්ම කොහොමත් යනවා ගිහිල්ලා බාර දුන්නේ නැතත් කියලා. බුදුරජාණන් වහන්සේ ඒ තාය වදාලා නන්ද ඔබ ඔය ගවයන් ටික අයිතිකාරයාට බාර දීලා ඉන්න කියලා. ඉතින් මේ නන්ද ගොපල්ලා අර ගවයන් ටික තමන්ගේ ස්වාමියාට ගිහිල්ලා බාර දීලා පෙරලා බුදුරජාණන් වහන්සේ ළඟට පැමුණුණා. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි බව ලැබුවා. උපසම්පදාව ලැබුවා. භික්ෂුවක් බවට පත් වුණා. කවුද දැන් මේ එතකොට භික්ෂුවක් බවට පත් උනේ? අර ගංගා කියන ගම් යූරේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කරපු අර දේශනාව අහන් හිටපු නන්ද කියන ගොපල්ලා ගවපාලකයා. එතකොට පින්වත්නි ඒ නිසයි මේ බුද්ධ ශාසනයේ තියෙන විශේෂත්වය මේ බුද්ධ ශාසනය රජ කුලයෙන් ආවත් ඒ කෙනාටත් උරුමයි. සිටු කුලයෙන් ආවත් ඒ කෙනාටත් උරුමයි. දැන් මේ දේශනාව අහලා ඉවර වෙලා පැවිදි වෙන්නේ කවුද? ගොපල්ලෙක්නේ, ගවපාලකෙක්. එයාටත් මේ බුද්ධ ශාසනය උරුමයි. බුදුරජාණන් වහන්සේ වදාළනේ නොයේ ගංගා වලින් එන වතුර මහ මුහුදට වැටෙනවා. මහ මුහුදට වැටුණාට පස්සේ ජලයට කියන්නේ සාගර ජලය කියලා. ඒ වගේ තමයි නොයේ කුල වලින් ඇවිල්ලා පැවිදි වෙනවා. පැවිදුණාට පස්සේ කියලා කියන්නේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් භික්ෂුන් වහන්සේලා කියලා. ඉතින් මේ නන්ද ගෝපල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. උපසම්පදාව ලැබුවා. නොබෝ කලකින්ම ධර්මයේ ඉගෙනගෙන හුදකලා වෙලා වීරියෙන් බණ භාවනා කළා. වැඩි කලක් යන්න කලින්ම යම් කුල පුත්‍රයෙක් මනාකොට ගිහිගේ අත්හැරලා දාලා මේ බුද්ධ ශාසනය පැවිදි වෙනවද? ආන්ගේ පැවිද්දෙහි අර්ථය වන සියලු ආශ්‍රවයන් ෂය කොට නිකලස් වී අරහත්වේ සාක්ෂාත් කිරීම නම් වූ අර්ථයක් ඇද්ද? ආන්ගේ අර්ථය සාක්ෂාත් කළා. අඤ්‍යතරෝ පනායස්මා නන්දෝ අරහතං අහෝසීති. ඒ නන්ද ස්වාමීන් වහන්සේත් ඒ රහතන් වහන්සේලා අතර තවත් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යනකොට ඒ නන්ද රහතන් වහන්සේත් ඒ සංඝයා අතර වැඩ හිටපු උතුමන් වහන්සේ කෙනෙක්. එතකොට බලන්න පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ දේශනාව ගංගා කියන ගන්තරේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපින් අර ගංගා කියන ගංගාවේ ගහගෙන ගියපු දරකඳ උපමා කරගෙන වදාළ දේශනේ අහගෙන හිටපු ඒ භික්ෂුන් වහන්සේලාට බොහෝ සෙයින් උපකාර වුණා නිවන් මඟ දියුණු කරගන්න. ඉතින් ඒ දේශනයම ශ්‍රවණය කරපු නන්ද ගෝපල්ලා බුද්ධ ශාසනය පැවිදි වෙලා අරහත්ත්වයේ සාක්ෂාත් කළා. එතකොට ඒ අරහත්ත්වයේ සාක්ෂාත් කළේ කොහොමද එහෙනම්? අර නිවන කරා ගමන් කරද්දී අර බුදුරජාණන් වහන්සේ වදාළනේ බාධාවන්. ඒ බාධාවල් වලින් මිදීම තුළුනුයි අරහත්ත්වයේ සාක්ෂාත් කළේ නිවන කරා ගමන් කරේ. ඉතින් අප හැමදෙනාමත් එහෙනම් උත්සාහවත් වෙන්න ඕනේ මොකටද?
ඒ බුදුරජාණන් වහන්සේ වදාළනේ අර දරකඳට තියෙන බාධා, ඒ වගේ නිවන් මඟ පුරුදු කරන කෙනෙකුටත් තියෙන බාධා. ඒ බාධාවන් හැම එකක්ම ඉක්මවා සසරින් එතර වීම පිණිස අප කවුරුත් උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් අප හැමදෙනාටත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් මඟ දියුණු කරගෙන මේ හැම බාධාවකින්ම අත්මිදී නිවන කරා ගමන් කරන්න මේ අප ඉගෙනගත්ත දාරුක්ඛන්දෝපම සූත්‍ර දේශනාව එකසේම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. නිවන කරා යන ගමනේදී අපට මූණ දෙන්න වෙන අභියෝග, මේ ධර්මය තේරුම් ගැනීම කොච්චර සියුම් කාරණයක්ද. අපගේ භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කිරීමේ කොච්චරනම් කෞශල්‍යකින් යුක්තයිද. ඒ වගේම ඒ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට මේ දහම් කරුණු වල තියෙන ආශ්චර්යය, කිසිම මොහොතකවත් මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට මානය ඇති වෙන්නේ නැහැ. රාගය ඇති වෙන්නේ නැහැ. ද්වේෂය ඇති වෙන්නේ නැහැ. වෛරය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මයේ ශ්‍රවණය කොට ඇති වෙන්නේම මෛත්‍රිය, කරුණාව, මුදිතාව, සීලය දියුණු කරන හැටි, සමාධිය දියුණු කරන අදත් මේ උතුම් වූ දහම් කාරණා අපට කියලා දුන්නු. අපගේ මහා සංඝරුවනට අපි පුණ්‍යානුමෝදනා කරමු. අපගේ මහා සංඝරුවන නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුදු සසුනේ උතුම් වූ ධර්ම අවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. සතියන්ත සීල භාවනා වැඩසටහනේ අද දවසේ දහවල් දේශනය වෙනුවෙන් බැතිබර දායකත්වයේ කළේ මොනරාගල දොඩම්වත්ත පදිංචි පින්වත් DRS අනිල් විජයවර්ධන මහතා විසින් මේ පින්වත් පිරිසගේ බැතිබර දායකත්වයෙන් අද සතියන්ත සීල භාවනා වැඩසටහන ඔබට දායාද කරන්නේ. අපට උතුම් වූ භාවනාමය වැඩසටහන සමගින් එකතු වෙන්න තියෙන්නේ. කෙටි විරාමයකින් පසුව නැවතත් භාවනාමය වැඩසටහන සමගින් අපි මුණ ගැසෙමු. තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.